අයිබෝවන් සුබුදැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. වෙලාව හරියටම උදේ 6යි ඔබ එකතු වෙන්නේ නිදහස් සතියන්තේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු ඒ වගේම තවත් බොහෝ දේවල් ඔබට කියන්න සූදානම්. මේ අතරදී අමතක කරන්න එපා. අපේ රටේ අවදානම පහව ගිහිල්ලා තිබත් මුළු මහත් ලෝකයක්ම තවමත් කොරෝනා ව්‍යාප්තිය කොරෝනා වසංගතයට මුහුණ දෙමින් ඉන්න කාල සීමාවක් 2,86,293 දෙනෙකුට ලෝකයේම කොරෝනා ආසාදනය වෙලා තිනවා. ඒ අතරින් දැන් සුවය ලැබලා තියෙනවා 2,50,60,812ක්. ඒ වගේම මරණ 9,18,912 වාර්තා වෙනවා. මුළු මහත් ලෝකෙම තත්ත්වය දරුණුයි. හැබැයි අපේ රටේ තත්ත්වය බොහොම සුබදායි සුබවාදී. ඉතින් මේ සුබවාදීකම සුබදායි බව තවදුරටත් ආරක්ෂා කරගන්න අපි හැමදෙනෙක්ම කැපවමු කියන දේ උදේ පාන්දර මතක් කරමින් අපි සූදානම් අද වැඩසටහන ආරම්භ කරන්න. මාත් එක්ක ඉන්නවා චතුරංගි. Good morning චතුරංගි. Good morning Najit, and a very good morning to all of you joining us this beautiful Saturday morning. It is in fact the 12th of September. We've had a bit of a chaotic week weather-wise. There was a lot of rain, but we do hope that the weekend is going to be a little bit more sunnier and a little bit more friendlier. Now we have all the local newspapers ready in the studio to tell you everything that's happening across Sri Lanka and to keep you up to date on what's most important in the newspapers as well. But as always, before we get into the newspapers, we are ready to take you halfway across the world. And today we are ready to take you all the way to Northern Europe, to a beautiful country dotted with castles, with churches and some beautiful hilltop fortresses as well, Najith. Oh, අපි හැමදාම වීකෙන්ඩ් සන්ෂයින් තුලින් බොහොම ලස්සන රටක් ගැන කියනවා. මේ රටවල් පෙන්වන්නේ දැන් මේ කාල සීමාවේදී අපි දන්නවා මේ ගුවන් සංචරණ සීමා පනවලා තියෙන්නේ රටකටවත් යන්න විදිහක් නැහැ. ඉතින් රටවල් වල අසිරිය සුන්දරත්වය දකින අතරදී අපි අද කියන්න හදන්නේ එස්තෝනියාව පිළිබඳව. එස්තෝනියාව කියන්නේ දූපත් රාජ්‍යයන් රැසකට හිමිකම් කියන දූපත් ගණනාවකට හිමිකම් කියන රාජ්‍යයක්. අර චතුරංගි කිව්වා වගේ විවිධ මාලිගා ඒ වගේම පල්ලි මේ හැම දෙයකින්ම සමන්විත බොහොම අපූර්ව ලස්සන රටක් උතුරු දිග යුරෝපයේ පිහිටලා තියෙන. අපි බලමු එස්තෝනියාවේ සුන්දරත්වය. උතුරු යුරෝපයේ බෝල්ටික් කලාපයේ පිහිටා තිබෙන එස්තෝනියාවේ අගනුවර සහ විශාලතම නගරය ටල්ලින්. රාජ්‍ය භාෂාව එස්තෝනියන් වන අතර වෝරෝ සහ සෙටෝ නම් ප්‍රාදේශීය භාෂා දෙකක්ද පිළිගැනෙනවා. එස්තෝනියානුවන් 69ක් රුසියානුවන් 25ක් වන අතර අනෙක් සුළුතරය වෙනත් යුරෝපා ජාතීන් අතර බෙදී යනවා. ලෙනින් මාක්ස්වාදී ඒකපාක්ෂික කොමියුනිස්ට් පාලනයක් පවතින මෙහි ජනාධිපති කර්ස්ටේ ග්ලජුලෙයිඩ් අගමැතිවරයා ජෝරි රාටාස් භූමි ප්‍රමාණය දූපත් 2222ක්ද ඇතුළත්ව වර්ග කිලෝමීටර් 45399ක් වන අතර විශාලත්වයෙන් ලොව 132 වන දේශය වෙනවා. ජනගහනය මිලියන 1.3ක් පමණ වන අතර එය ලොව 151 වන ස්ථානයේ හිමි කරගන්නවා. මුදල් ලේඛකය යුරෝ. පින්ලන්ත බොක්කේ සහ බෝල්ටික් මුහුදේ පිහිටා ඇති මේ දේශය ලැට්වියාව රුසියාව සහ ෆින්ලන්තියට යාබද මුහුදේ ආසන්නයේම ස්වීඩනයද පිහිටා තිබෙනවා. නැගෙනහිර යුරෝපයේ සංරක්ෂිත මධ්‍යකාලීන නගර ඇති දේශය. එස්තෝනියාවෙන් 50% වනාන්තර. ඩෙන්මාර්කයට සහ ඕලන්දයට වඩා විශාල වුවත් එස්තෝනියානු ජනගහනය මිලියන 1.3යි.
මෙරටට දිවයින් 2222ක් තිබෙනවා. ලොව අවම ආගමික බැතිමතුන් සිටින දේශය. රාජ්‍ය භාෂාව එස්තෝනියාවත් බොහෝ දෙනෙක් භාවිත කරන්නේ රුසියානු භාෂාව. ලොව උල්කාපාත ආවාට වැඩිපුරම ඇති දේශය. වසරකට ජනගහනයට වඩා සංචාරකයන් පැමිණෙන දේශය. රටේ සාමාන්‍ය උස මීටර් 50ක් ලෙසයි ගණන් ගැනෙන්නේ. මෙහි උසම කන්ද සෝර් මූණමාකී ලෙස හැඳින්වෙනවා. එය මීටර් 318ක උසකින් යුක්තයි. කිලෝමීටර් 3794ක් දිගට විහිදී ඇති මුහුදු වෙරළ නෙරුම් කලපු සමුද්‍ර සන්ධි සහිතයි. බොහෝ විල් සහිත දූපත් 2355කට හිමිකම් කියන එස්තෝනියාවේ විශාලතම දූපත් දෙක සරීමා සහ හියුමායි. දේශයේ ගිනිකුණ දිග ප්‍රදේශ දෙසැම්බර් සිට මාර්තු දක්වා හිමින් වැසී පවතිනවා. විල් රාශියක් ඇති එස්තෝනියාවට ගංගා රාශියකද හිමිකාරිත්වය හිමි වෙනවා. දිගම ගංගාව වොහන්ඩෝ එය කිලෝමීටර් 162ක දිගින් යුක්තයි. ෆයින්, ස්ප්‍රූස් සහ බර්ච් ගසින් පිරි කේතුදර වනාන්තරයන් දේශයේ සමස්තයෙන් හරි අඩකට වඩා හිමිකාරිත්වය දරනවා. Is the time. Good morning once again and welcome back. You're here with us on the Weekend Sunshine on ITN's Classic Weekends. We are ready to take a look at the local newspapers. Najib is ready to get started with Lankadepa. දවසේ සෙනසුරාදා දවසේ සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු මොනවද? ලංකාදීපෙන් අපි පටන් ගන්න සූදානම්. අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය තමයි මේ ඇසිඩ් බෝලි 3 බෝම්බ හදන්නද රන් උණු කරන්නද කියලා මේ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඊයේ දවසේදී හමු වුණා. ඇසිඩ් නැත්තම් මේ නයිට්‍රික් අම්ලය සහිත බෝලි 3ක් රිසිට් නෑ, බලපත්‍ර නෑ, පොලිසිය අටලුගමින් සොයාගෙන පරීක්ෂණ කියලා අද දවසේ ඉන්දිකා රාමනායක සමගින් බණ්ඩාරගම බිමල් ශාමන් ජයසිංහ ලියන පුවත. පුවරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා බහුල වශයෙන් යොදා ගැනෙන නයිට්‍රික් ඇසිඩ් ලීටර 30ක් සහිත බෝලි 3ක් නීති විරෝධී ලෙස ගබඩා කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බණ්ඩාරගම අටලුගම ජයකොඩි කන්ද ප්‍රදේශයෙන් ඊ අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. අපි දුටුව බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඊට පෙරත් මේ හෙරොයින් සම්බන්ධ මත්ද්‍රව්‍ය විකුණන ජාවාරම් කරන පිරිසක් අත්අඩංගුවට ගන්න යනකොට ඒ ඥාතීන් කලහකාරී ලෙස හැසිරෙනවා. කාන්තාව 3 දෙනෙක්, පිරිමි පාර්ශවයේ 3 දෙනෙක් අත්අඩංගුවට අරගත්ත වුන් රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්නේ. ඔය අතරේ තමයි ඊයේ හවස මේ විදිහට තවත් ඇසිඩ් බෝලි 3ක් හොයාගෙන තියෙන්නේ. ඉතින් නීති විරෝධී කටයුත්තක් සිද්ධ කරන්න මේ වගේ නාවද නැත්නම් රන්නුණු කරන්නද බෝම්බ නිෂ්පාදනය කරන්නද මේ පිළිබඳව පරීක්ෂණ තවදුරටත් සිද්ධ කරන බව තමයි ලංකාදීප පුවත්පත මේ විදිහට සඳහන් කරන්නේ. අද ප්‍රධාන සිරස්තලයේ විදිහට ඒ අතර උපසිරස්තලයේ විදිහට ලංකාදීපේ වාර්තා කරන්නේ අනුරාධපුර පුත්තලම් පාරේ අපේ දුටුවා ඊයේ දවසේදී කිසියම් ආකාරයක පාලමක් මතින් ගමන් කරනකොට අර විශේෂ වාහන වර්ගයක් තියෙනවා. අපි ඒවට කියනවා මේ ටර්බයින් පටවගෙන ගිය ස්කැමල් රථයක් අපි දුටුවා හිර වෙලා තියෙනවා. ටොන් 75ක යන්ත්‍රයක් පටවාගත් වාහනය පාලමත් කඩාගෙන වැටිලා අනුරාධපුර පුත්තලම පාර වැහේ ගමනාගමනය විකල්ප මාර්ග වලින් කියලා අද අතුල බණ්ඩාර සමගින් නොච්චියාගම GAP කුමාර ලියන පුවත. සුළං බලයෙන් විදුලිය නිපදවීමට යොදා ගැනෙන විශාල යන්ත්‍රයක ටොන් 75ක් බර ටර්බයිනයක් පටවාගෙන ගිය ස්කැමල් රථයක් අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහබුලන්කුළම 38 ප්‍රදේශයේ තාවකාලික පාලමක් මතින් ගමන් කරද්දී ඊ යාළුවම පාලම කඩා වැටීම නිසා ස්කැමල් රථය පාලම මත හිර වී තිබේ කියලා වැඩිදුරටත් ලංකාදීපය අද ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරදී දැන් මේ දවස්වල අපි දන්නවා මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජාවාරම් සිද්ධ කරන බොහෝ දෙනෙක්ට වැඩ වැරදිලා තියෙනවා. ඒකට හේතුව තමයි වැටලීම් වැඩි කරලා මේ වැටලීම් බොහොම පුළුල් විදියට තියුණු විදියට කරගෙන යනවා. ඒ අතරේ මදුෂ්ගේ ගෝල වැලිහිඳ කළු කුඩුත් එක්ක අත්අඩංගුවට කියලා අද ලංකාදීපය කියන්නේ.
දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ මාකන්දුරේ මදුෂ්ගේ සමීපතම ගෝලයෙකු වන රණවගේ ධම්මික නුවන් රණවක නොහොත් වැලිහිඳ කළු නමැත්තා හෙරොයින් මත්කුඩු සමග වැලිහිඳ ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රියේ පොලිස් විශේෂ කාර්යබලකා කණ්ඩායමක් අත්අඩංගුවට ගත්තා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරදී අපි දැක්ක ඊයේ දවසේ මේ පිළිබඳව බොහෝ පුවත් පළ වෙලා තිබ්බ ගංජා දුම්කල හුණු යොදා සිසුන්ට මත් දුම් කුඩක් විකිණූ යුවලක් අත්අඩංගුවට කියලා තූල් කියලා තමයි මේවට කියන්නේ. අර භාෂාවෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය දන්නවා. ඒ භාෂාවෙන් කියන්නේ තූල් කියලා. ගංජා දුම්කොළ හුණු යොදා සිසුන්ට මත් දුම් කුඩක් විකුණූ යුවල අත්අඩංගුවට කියලා මේ පාසල් සිසුන්ට මේවා විකුණුවා කියලා තමයි සැක කෙරෙන්නේ. ඉතින් බලන්න රටකට ජාතියකට කොයි වගේ පහුගිය කාලයේදී හානි සිද්ධ කරලා තියෙනවද මේ දේවල් මේ පුංචි දරුවන්ට පාසල් යන දරුවන්ට විකුණලා. ඒ අතරදී අපි දුටුවා තවත් ප්‍රවෘත්ති ගණනාවක් කෑම වර්ජිත රැඳවියන් බැලීම අත්හිටුවයි. ගාල්ල බූස බන්ධනාගාරයේ රඳවා සිටින අර ප්‍රධාන පෙළේ රැඳවියන් කිහිප දෙනෙකු වැඩ වර්ජනයක් නෙවෙයි කෑම වර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. බූස බන්ධනාකාරයේ ආහාර වර්ජනයක හා උපවාසයක යෙදී සිටින විශේෂ ගණී රැඳවියන්ගේ අමුත්තන්ට ඔවුන් හමුවීම ඊයේ සිට අත්හිටුවා ඇතැයි මේ බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි කියලා අපි දැක්ක. මේ ආහාර වර්ජනය සිද්ධ කරන්නේ විවිධ ඉල්ලීම් මුල් කරගනිමින් මේ නඩුවලට එළියට ගියාම අධිකරණවලට ගියාම ආපහු එනකොට එයාවලව චෙක් කරන්න නැතුව ඇතුළට ගන්න කියලා කියනවා. එතකොට දුරකථන පාවිච්චි කරන්න අවසර දෙන්න කියලා කියනවා. දැන් ඔය ඉල්ලීම් ඉල්ලන පසුබිම තුළ පහුගිය කාලේ අපි දැක්කා මේ බන්ධනාගාරවලින් ඉඳන් දුරකථන වලින් මේ පිරිස් අපරාධ මෙහෙවන. ඔය අතරේ තමයි කියන්නේ ජංගම දුරකථන පාවිච්චි කරන්න අවසර දෙන්න. එතකොට හම්බ වෙන්නේ අමුත්තන් ගාන වැඩි කරන්න දෙන්න. අමුත්තු ඇවිල්ලා රුපියල් 2000ක මුදලක් දෙන්නේ. අර දැන් සෑම බන්ධනාගාරයකම තියෙනවා ඇතුලේ ආපන ශාලාවක්. මේ ආපන ශාලාවෙන් තමුන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න පුළුවන්. හැබැයි පවුලේ කවුරු හරි බලන්න එන කෙනා මුදල් දෙන්න ඕනේ. එහෙම දෙන්න පුළුවන්කම තිබේ රුපියල් 2000ක මුදලක් විතරයි. මේ 2000ක මුදල රුපියල් 8000කට වැඩි කරන්න කියලා ඒ ඉල්ලීමත් ඇතුළත් තමයි මේ විදිහට වර්ජනය සිද්ධ කරන්නේ. ආහාර වර්ජනය කොහොම වුණත් ඒ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන කතාව තමයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමන් ඒ පාර්ශවයෙන් සඳහන් කරලා තිබේ. ඔය අතරේ තෙල් නැව ගැන කතාව අද ලංකාදීපේ මේ විදිහට කියනවා. පසුගිය සතියේ උණුසුම් පුවත් මැව්වා තෙල් නැව පිළිබඳව කතාව. තෙල් නැව මුහුදු ආපදාවකට ලක් වුණාද වෙන වරදක්ද සොයා විමර්ශනයක් කියලා CIDට දත්ත දෙන්න උසාවි නියෝග කියලා නිමන්ති රණසිංහ අද දවසේ ලියන්නේ මේ පුවත. MT New Diamond නෞකාව සමුද්‍ර ආපදාවකට ලක් වූ වාද නැතහොත් වෙනත් වරදක් සිදු වූවාදැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම නෞකාවේ මුහුදු ගමන් දත්ත පටිගත කිරීමේ යන්ත්‍රයේ දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම නෞකාවට පහසුකම් සපයන මෙරට නියෝජිත සමාගමට නියෝග කළා කියලා වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතරදී අපි දැක්ක ටිකක් වෙනස් කතාවක්. දැන් රියදුරු බලපත්‍රය ලබා දෙනකොට රුධිර පරීක්ෂාවක් සිද්ධ කරනවා. දියවැඩියාව අධිරුධිර පීඩනය පිළිබඳව සලකනවා. මේ දේවල් නැත්තම් රියදුරු බලපත්‍රය ලබා දෙන ප්‍රමුඛතාව ලබා දුන්නා. දැන් ඒ දේවල් පරීක්ෂා කරන්නේ නැහැ කියලා රාජ්‍ය ඇමති දිලු මමුණුගම මහත්තයා කියනවා. අද ලංකාදීපේ මේ විදිහට ලියන්නේ රියදුරු බලපත්‍රයට රුධිර පරීක්ෂාව බලන්නේ නැහැ. දියවැඩියාව අධිරුධිර පීඩනයේ තිබුණත් ලයිසන් කියලා මේ විදිහට ලියනවා. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිදු හේතුවක් මත රුධිර පරීක්ෂාව සැලකිල්ලට නොගන්නා බව වාහන නියාමනයේ බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතා පැවසුවා කියලා. ඉතින් අර ඒ ලෙඩ රෝග තියෙන පිරිස් වලටත් රියදුරු බලපත්‍ර ලබා ගන්න අවස්ථාව දෙනවා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඔය අතරේ වාහන දුම් පරීක්ෂාව වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂාවක් ඉදිරියේදී හඳුන්වලා දෙනවා කියලත් අද දවසේ සිරස්තලයක් විදිහට ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ඇතුල් පිටුවේ තවදුරටත් වැඩිදුර තොරතුරු දෙනවා. අපි දැන් වාහනවල දුම් පරීක්ෂාව සිද්ධ කරන යෝග්‍යතා පරීක්ෂණය කියලා කියන්නේ ඒ වෙනුවට නව යෝග්‍යතා පරීක්ෂණයක් ඉදිරියේදී හඳුන්වලා දෙනවා කියලා අද ලංකාදීපය කියනවා. ඒ අතරේ මේ කන්න නැතිව පාසල් නොයන දරු තිදෙනාගේ පවුලට දෙස් විදෙස් කරුණා නෙත්තරේ කියලා මේ අසරණ පවුලක් පිළිබඳව ලංකාදීපයේ ඒ වගේම රටේ අනෙකුත් සෙසු මාධ්‍යත් මේ පිළිබඳව වාර්තා කරලා තිබ්බා. ශිෂ්‍යත්ව දෙන්න අධ්‍යාපන ඇමති පවුලේ වාර්තාවක් කඩිනමින් ඉල්ලයි. කන්න නැතිව පාසල් නොයන දරු තිදෙනාගේ පවුලට දෙස් විදෙස් කරුණා නෙත්තරේ කියලා සිරස්තලයක් සහිතව ලියන්නේ. මේ
මීට කලින් මේ පිළිබඳව ලංකාදීප පුවත්පතේ පළ වෙලා තිබ්බා. මේ ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහත්තයා තමයි මේ පිළිබඳව විශේෂයෙන්ම දන්වලා තිබ්බේ. එතුමාගේ පාසලේ අධ්‍යාපනය ලබන දරුවෝ 3 දෙනෙක් මේ දරුවෝ 3 දෙනාට අත දෙන්න ළමා ආරක්ෂක අධිකාරියත් සූදානම්. ඒ අතරේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාත් මේ දරුවන් 30 දෙනාට උදව් කරන්න සූදානම් කියන කාරණාව ලංකාදීපය වාර්තා කරනවා. ඒ අතරේදී අපි අවසාන ප්‍රවෘත්ති විදිහට තෝරගන්නේ ලංකාදීපය පළ කරලා තියෙන සිරස්තලයක් ගිනිඅවි අත්බෝම්බ ඔත්තු පොලිස් වැටලීම් තෑගි වැඩි කරයි කියලා ගිනිඅවි සම්බන්ධයෙන් අත්බෝම්බ ඔත්තු පොලිස් වැටලීම් මේ වැටලීම් සිද්ධ කරාම පොලිස් නිලධාරියෙක්ට නැත්නම් ඔත්තුව දෙන කෙනාට තෑගි මුදලක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් ගිනිඅවියක් එහෙම හොයලා දුන්නොත් ඒ පිළිබඳව ඔත්තුවක් දුන්නොත් රුපියල් ලක්ෂ 2.5කට ආසන්න තෑගි මුදලක් පිරිනමනවා කියලා තමයි ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් චතුරංග අද දවසේ ලංකාදීපය ඔය විදිහට ප්‍රවෘත්ති වාර්තා කරන අතරේදී අපි සූදානම් ඩේලි නිවුස් පුවත්පත මොනවද කියන්නේ කියලා බලන්න. That's right. The same news that Najib just mentioned is mentioned in the Daily News this morning as well. It says detection of illegal firearms cash rewards for police informants increased. To give you some more details, the police have increased the amounts paid as rewards to police officers and private informants assisting in operations to arrest suspects with illegal firearms is what the Daily News says. I saw this particular news item depicted in several other newspapers as well. Right on top of the newspaper, we have the main headline this morning on the Daily News. It says 50% of pharmaceuticals to be produced locally. Certainly some good news this morning. It further says the government plans to produce 50% of the country's requirement of pharmaceuticals locally within the next 3 years. Now, currently 85% of the country's drug requirement is met through imports at an annual cost of 130 billion rupees. Producing pharmaceuticals locally will pave the way to save 60 billion rupees annually. Next to that, we have another good news being reported in the Daily News this morning. It says number of national schools to be increased to 1,000. A decision was taken to increase the number of national schools to 1,000 and provide equal facilities to every school, the President's Media Division has said. Moving further down in the newspaper this morning, right at the center, we can see along with a photograph. The particular photograph's description says the Prime Minister Mahinda Rajapaksa was the chief guest at the capping ceremony of 298 newly recruited nurses to the state health sector who passed out from the Colombo Nursing School. Now, the Prime Minister is seen presenting a medal to one of the nurses during the ceremony held at Temple Trees yesterday. The description on the photograph and the headline says the country's excellent healthcare service helped contain COVID-19 pandemic, says the Prime Minister. Sri Lanka's excellent healthcare service and the healthcare workers were the main reason behind the country's success against the deadly COVID-19 pandemic, Prime Minister Mahinda Rajapaksa has said yesterday at this particular ceremony. On the extreme left-hand side, we can see another sub-headline that says World Bank supports Sri Lanka with $56 million to mitigate COVID-19 impacts. To give you some more details, it says the World Bank has reallocated $56 million from ongoing projects in Sri Lanka to protect the most vulnerable in the agriculture sector, improve COVID-19 protection measures on public transport, facilitate tele-education for school children, and provide digital solutions to improve delivery of public services, is what the particular sub-headline says. On the extreme right-hand side, we can see another sub-headline that says Yahapalana Anti-Corruption Committee wasted over 33 million rupees is what it says. To give you some more details, it further says the Anti-Corruption Committee, which was set up with the approval of the cabinet of the Yahapalana government to look into corruption, has wasted 33,714,807 rupees of government money by committing large-scale corruption for 29 months. Just below that, another sub-headline says measures to increase renewable energy contribution. State Minister of Solar Power, Wind and Hydro Generation Project Development Duminda Desanayake emphasized that all necessary steps will be taken to increase the renewable energy contribution of the national grid to 80% by 2030.
Moving to the bottom half of the newspaper, on the extreme left-hand side, we can see death sentence for drug peddler. For the says a person who was found guilty of possessing and peddling around 30 grams of heroin was sentenced to death by the Colombo High Court on Thursday. Next to that, another sub-headline says guilty plea without client's knowledge. CA orders discharge of accused. The Court of Appeal has set aside an order made by the Homagam High Court and Caspava Magistrate Court over a motor accident following a situation where an attorney at law who had appeared for the accused had pleaded guilty without the instructions of his client. We have a couple of more sub-headlines right at the bottom of the newspaper that we're going to take a look at next. Arumugam Thondaman boldly espoused plight of plantation workers, says Jeevan Thondaman. Everyone understands that Arumugam Thondaman had boldly espoused the plight of the plantation workers in Parliament and in international forums, said his son, Estate Housing and Community Infrastructure Facilities State Minister Jeevan Thondaman, concluding the condolence motion on his father in Parliament yesterday. Right at the bottom of the newspaper, 15 Booster prisoners end hunger strike. Najith also mentioned this in Lankadeepa. One-third of the remand prisoners on hunger strike at Booster High Security Prison ended their strike yesterday after the prison authorities listened to their demands and explained to them why some of their demands, including allowing them to use personal phones in prisons, cannot be allowed within the legal framework. And finally, BASL appoints special committee to study the 20th Amendment. The Bar Association of Sri Lanka has appointed a special committee to study and submit views on the proposed 20th Amendment to the Constitution. That's a closer look at the front page of the Daily News this morning, Najib. එතමයි ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන තොරතුරු. තවත් ජාතික පුවත්පත් බලන්න සූදානම් මේ විරාමයෙන් පස්සේ. To all of those who are just joining us, good morning. You're here with us on the Weekend Sunshine on ITN's Classic Weekends. We do invite all of you to be a part of ITN's Classic Weekends throughout this weekend, as we have some fabulous programs to keep you as well as your little ones entertained throughout this Saturday and Sunday. Now, just before the break, we were taking a look at Lankadeepa and Daily News. We have some more papers to go through. Najith, what do we have next? අපි මීළඟට බලන්න සූදානමින් ඉන්නේ දිනමින පුවත්පත අද සෙනසුරාදා දවසේ සැප්තැම්බර් මාසේ 12 වෙනිදා සෙනසුරාදා දවසේ දිනමින මොනවද කියන්නේ? අද ප්‍රධාන සිරස්තලයේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ ඊයේ දවසේ හෙළිවෙච්ච කාරණාවක්. යහපාලන දූෂණ විරෝධී කමිටුව 3 කෝටියකට වැඩි මහජන මුදල් ගිලලා දේශපාලන පරිගැනීම් සොයන කොමිසමේදී හෙළි වෙයි කියලා වැඩි දුරටත් තොරතුරු වාර්තා කරනවා. යහපාලන ආණ්ඩුව දූෂණ සෙවීම සඳහා පිහිට වූයේ යයි කියන දූෂණ විරෝධී කමිටුව මහා පරිමාණ දූෂණ සිදු කර රජයේ මුදල් රුපියල් 3 කෝටි 37 ලක්ෂ 14,807ක් නාස්ති කර ඇති බව දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ දවසේදී අනාවරණය වුණයි කියලා මේ වගුවක දක්වලා තියෙන වැඩිදුරටත් තොරතුරු වියදම් වාර්තාව 2015 පෙබරවාරි මාසයේ සිට 2017 ජූනි මාසය දක්වා කරන ලද වියදම් වැටුප් සහ වේතන දීමනා විදිහට 87 ලක්ෂ 67,789ක් ගෙවලා තියෙනවා. 2015 2016 94 ලක්ෂ 50,309ක් 2017 44 ලක්ෂ 95,980ක් වැටුප් විතරක් ගෙවලා තියෙන වැටුප් වේතන සහ දීමනා ලක්ෂ 227ක් ලක්ෂ 227කට ආසන්න මුදලක් දුරකථන වලට වියදම් කරලා තියෙන ලක්ෂ 4,44,000ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම මේ විදුලි සහ ජලය වෙනුවෙන් ලක්ෂ 20කට වැඩි මුදලක්, අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ලක්ෂ 19කට වැඩි මුදලක්, ඒ වගේම වාහන නඩත්තුවට ලක්ෂ 26ක මුදලක් වැය කරලා තියෙනවා. ඉන්ධන වලට ලක්ෂ 25ක්. ඔය විදිහට සමස්ත වියදම ලක්ෂ 337කට වැඩි 3 කෝටි 37 ලක්ෂ 14,807යි 759ක මුදලක් වැය කරලා තියෙනවා මේ දූෂණ විරෝධී කමිටුවට. ඉතින් ওই කමිටුවට ඔච්චර වේදම් කරලා වෙනමම දූෂණයක් එතන වෙලා තියෙනවා කියලා තමයි ඊයේ දවසේ දේශපාලන පරිගැනීම් කොමිසමේදී ඒ විමර්ශනය කරන නිලධාරීන් පවා සඳහන් කරලා තිබ්බේ. අද ප්‍රධාන සිරස්තලයයි ඒ විදිහට දිනමින වාර්තා කළේ. ඒ අතරේදී උපසිරස්තලයක් විදිහට වාර්තා කරනවා ප්‍රභූ ඝාතන ඇතුළු විවිධ අපරාධවලට පාතාල කල්ලි අතේ ගිනි අවි පුපුරන ද්‍රව්‍යයක් තියෙනවා කියලා බුද්ධි තොරතුරු
හෙළි වෙලා තියෙනවා කියලා චන්ද්‍රිකා පෙරේරා ලියන පුවත. ප්‍රභූ ඝාතන ඇතුළු විවිධ අපරාධ සිදු කිරීමේ අරමුණින් පාතාල කල්ලි අතර ගිනි අවි පුපුරණ ද්‍රව්‍ය සහ වෙනත් අවි ආයුධ සංසරණය වන බවට බුද්ධි තොරතුරු මගින් තහවුරු කරගෙන තිබෙනවා. පාතාල කල්ලි විසින් මෙම අවි ආයුධ සංගවා තබාගෙන සිටින බවටද තොරතුරු හෙළිව ඇත කියලා ඒ හංගගෙන ඉන්නේවා දැන් ටික ටික එළියට එන්නත් පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ දවස්වල මේ අපරාධ කල්ලි මර්ධනය කරන්න, මද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මර්ධනය කරන්න වෙනමම පොලිසිය, විශේෂ කාර්ය බලකාය, විශේෂ බලකාය මේ හැමෝම අතගහලා තියෙනවා. යුද හමුදාව, පොලිසිය, ඒ වගේම නාවික හමුදාව, ගුවන් හමුදාව මේ හැම දෙනාගේම සහයත් ඇතුව මේ කටයුතු සිද්ධ වෙන බව මතක් කරන්න ඕනේ. ඒ අතරදී ජනාධිපතිතුමන් ඊයේ දවසේ කිව්ව කතාවක් ඉදිරි වසර 3ේදී ඖෂධ ආනයනය කිරීම පිළිබඳව ඉදිරි වසර 3ේදී අවශ්‍ය ඖෂධ වලින් 50% දේශීයව නිපදවන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් කියලා පසුගිය කාල සීමාවේදී ආසියාවෙන් වැඩිම ඖෂධ ආනයනයට වියදම් කරලා තියෙන්නේ අපේ රට. ඉතින් ඒ හින්දා තමයි ජනාධිපතිතුමා මේ විදිහට කියලා තියෙන්නේ ඉදිරි වසර 3ේදී අවශ්‍ය ඖෂධ වලින් 50% දේශීයව නිපදවන්න කියලා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තියෙනවා. ඉතින් මේ හරහා ඔසුසල අපි දන්නවා අඩු මිලට බේත් ගන්න බොහෝ දෙනෙක් යන තැන තමයි ඔසුසල. ඉතින් මේ විදිහට දේශීයව නිෂ්පාදනය කරන්න කියලා ජනාධිපතිතුමන් උපදෙස් දීලා තිබ්බා. ඒ අතරේදී පාසල් දරුවන්ට දිනකට බිත්තරයක් ලබා දෙනවා කියලා මේ දරුවන්ගේ පෝෂණය ඉහළ නංවන්න අගමැතිතුමාගේ උපදෙසක් අනුව තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. පෝෂණය නංවන්න පාසල් දරුවන්ට දිනකට බිත්තරයක්, පාසල් ළමින්ගේ පෝෂණ තත්ත්වයේ ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබා දීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන ඇමතිවරයාට උපදෙස් දී තිබේ කියලා අද දිනමින ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ චතුරංගිත් මේ ප්‍රවෘත්තිය ගැන කිව්වා. ඩේලි නිවුස් පුවත්පතේ වාර්තා කරලා තිබ්බා. අගමැතිතුමන් ඊයේ දවසේදී සහභාගී වුණා. කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 298 දෙනෙකුට මේ හිස්වැසුම් පැළඳවීමේ උත්සවය පැවැත්වුණා. ඡායාරූපයක් සහිතවද දිනවෙන වාර්තා කරන්නේ කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සේවයට කැපවීම හා හිස්වැසුම් පැළඳවීමේ උළෙල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අර්ලිගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා. එහිදී අගමැතිවරයා හෙද සිසුවෙකුට පදක්කම් පැළඳවූ අයුරු කියලා මේ ඡායාරූපයේ දැක්වෙන්නේ අවස්ථාව. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ, අමාත්‍ය පවිත්‍ර වන්‍ය ආරච්චි, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සෙච් මුණසිංහ, කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි AWSW පියසේන යන මහත්මීන් මේ අවස්ථාවට සහභාගී වුණා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා දිනමින පුවත්පත. මේ අතරේ 20 ගැන දැන් ගොඩක් අය කතා වෙනවා. 20 කෙටුම්පත ඇවිල්ලා තියෙන්නේ. 20 තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියලා දැන් බලා ගන්න පුළුවන්. ඒ අතරේදී 20ට එරෙහි වෙන්න අලි ටෙලිෆෝන් මිතුරු වෙයි කියලා එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් ආයි එකතු වෙන්න සූදානමක් තියෙන කතාවක් තමයි රෝෂන් තුෂාර ලියන පුවතෙන් කියවෙන්නේ. 20 වැනි සංශෝධනය පිළිබඳ ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට සමගි ජන බලවේගයේ සැරසෙයි කියලා සමගි ජන බලවේගයේ සූදානම් වුණත් එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් මේකට සූදානමක් තියෙයිද දන්නෙත් නැහැ. තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නම් කළා නැහැ. ඊයේ දවසේදී අපි විමසුවා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමන්ගෙන් දැන් මේ හිස් වෙච්ච ආසන වලට මොකද වෙන්නේ කියලා. එතුමන් සඳහන් කළේ ගැසට් කළේ නැත්නම් මේ හිස් ආසන දෙක එහෙම්මම අවුරුදු 5ම තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ගැසට් කළොත් മന്ത്രിවරයා මාස 3ක් ඇතුළත දියුරුම් දිය යුතුයි. නැත්නම් മന്ത്രി ධුරය අහෝසි වෙනවා කියලා තමයි සඳහන් කළේ. ඒ අතරේ සජිත් නීතියට පිටින් දිවි නැගුම මහපුටුවට එහෙයි එක්පත් කළා කියලා රෝෂන් තුෂාර ලියන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මණ්ඩල තීරණවලට පටහැනිව හා නීති විරෝධීව දිවි නැගුම අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට වයසින් වැඩි පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු කර ඇතැයි දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඊ අනාවරණය වුණා කියලා. එතුමා ගැන පහුගිය කාලේ තිබ්බ ටිකක් අර උස්මිටි කම් ගැන තමයි අතර වයස වැඩි කට්ටියත් පත් කරනවා කියලා දැන් අද දවසේ දිනවෙන පුවත්පත ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ රාජිත මහත්තයා පාස්කු කොමිසමට එන පුවතක් සුභාෂිනී සේනානායක ලියනවා. හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබා දීමට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ පොලිසිය එක්ක වෙත ඊයේ දවසේ ආවා කියලා. ඊයේ දවසේ ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දීලා ගිහින් තිබ්බා. ඔය අතරේ සභානායකතුමන් කියපු කතාවක් කතානායකතුමාගෙන් සිද්ධ කරපු ඉල්ලීමක්. ඒ තමයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට විපක්ෂය කළ අපහාස හැන්සාඩ් දාන්න එපා.
පාර්ලිමේන්තුවේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන කතා බහ ඒ හැම දෙයක්ම හැන්සාඩ් ගත වෙනවා. ඉතින් හැන්සාඩ් එකෙන් මේ කරපු අපහාසය අයින් කරන්න කියලා තමයි සභානායකතුමන් මේ විදිහට ඉල්ලලා තියෙන්නේ. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමන් සඳහන් කරනවා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ප්‍රේමලාල් ජයසේකර මහතාට අයිතිවාසිකම් නොමැති බව හුවා දක්වමින් විපක්ෂ නායක ඇතුළු කණ්ඩායම් කළ කරුණු දැක්වීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා කියලා. දැන් අපි දැක්කා ඒ දවසේදී අර කළු සාටක පැළඳගෙන ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සභාගර්භය ඇතුළට මොනහරි දෙයක් ගෙනියනවා නම් අවසර ගන්න ඕනේ. මේ වගේ දේවල් ගෙනියන්න තහනම් මේ පිරිසර ඉනේ ඉනපටියක් විදිහට බැඳගෙන තමයි මේ සාටක ඇතුළට ගෙනෙහින් තිබ්බේ. ඉතින් ඒ විදිහට ගිහිල්ලා සාටක පැළඳගෙන විරෝධයක් පළ කරන්නත් විපක්ෂයේ උදවිය කටයුතු කළා. ඒ අතරේ කංජිපානි යලි බූස්සට කියලා තවත් 3ක් උපවාසය අත්හරි කියලා අද දවසේ දිනමින ලියනවා. කංජිපානි ඉම්රාන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හින්දා රෝහල්ගත කළා. නැවතත් බූස්ස බන්ධනාගාරයට අරගෙන ආවා කියලා අද දවසේ දිනමින කියනවා. දැන් බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයකුත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් මේ දේවල් ගණන් ගන්න ඕන දේවල් නෙවෙයි. අපරාධ කරපු හින්දානේ බන්ධනාගාරය ඇතුලේ ඉන්නේ. තවත් පහසුකම් ඉල්ලීමේ කිසිම තේරුමක් නැහැ. ඒ අතර FCID කළ විමර්ශන තීන්දුව බල ශුන්‍යයි කියලා රෝෂන් තුෂාර ලියනවා. මේ ජනාධිපති කොමිසමේදී අනාවරණය වෙච්ච කරුණක් යහපාලන ආණ්ඩු සමයේ පිහිටපු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය FCID නීති අනුකූලව පිහිටුවා නොමැති බැවින් එම පොලිස් කොට්ටාසයේ සිදු කළ විමර්ශන තීන්දුව තීරණ නීතිය ඉදිරියේ බල ශුන්‍ය හා බල රහිත ක්‍රියාවන් බවට පත්වන බව දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඊයේ දන්වා සිටියා කියලා. දැන් නීති අනුකූලව නෙවෙයිලු මේක පත් කරලා තියෙන්නේ. බලන්න ඉතින් ඒ කාලේ කිසිම තේරුමක් නැතුව රජයේ මුදල් නාස්ති කරලා තියෙන අවසානයේදී ගත්ත තීන්දුව තීරණත් බල ශුන්‍ය බල රහිත දේවල් බවට පත් වෙලා තිනවා. අධිකරණ ඉදිරියේ කිසිම තේරුමක් නැති වැඩක්. හැබැයි ඉතින් මහජනතාවගේ පැත්තෙන් තමයි අසාධාරණ වෙන්නේ. මේ වියදම් උනේ පහුගිය කාලේ මහජනතාවගේ මුදල් කොච්චර මුදල් නාස්තියක් සිද්ධ වෙන්නේ නැද්ද මේ කටයුතු වලට. දිනමින ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළා යහපාලන දූෂණ විරෝධී කමිටුව පිළිබඳව. ඒ අතරේ මේ FCID පිළිබඳව තොරතුරු. ඒ අතරේ නැවේ කතාව දිනමින මේ විදිහට ලියන්නේ නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන් නිරෝධායනයට ලක් කළා කියලා. MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ගොඩ බිමට රැගෙනීමෙන් පසුව නිරෝධායනයට යොමු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවරගෙන තියෙනවා. ඒ අතරේදී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට ජාතික සැලැස්මක් හදන්න කමිටුවක් පත් කරලා තියෙනවා. ඔය අතරේ පාස්කු ප්‍රහාරයේ වනතුරුත් සහරාන් ඇල්ලුවේ නැහැ කියලා හිටපු ජාතික බුද්ධ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්තයා කොමිසම හමුවේ කියලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ වනතුරුත් සහරාන් ඇල්ලුවේ නැහැ කියලා එතුමන් සඳහන් කරලා තියෙනවා. මහජන පෙත්සම් කාරක සභාවට නියෝජිතයන් ඊයේ දවසේදී නම් කළා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන කෝප් සහ කෝපා කමිටු වලට. ඒ වගේම මහජන පෙත්සම් කාරක සභාවලට ඊයේ දවසේ නියෝජිතයන් පත් කළා. කතානායකතුමන් ඒ පිරිසගේ නම් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට. බොහෝ තරුණ නියෝජනයන් අපිට දැක ගන්න පුළුවන් මේ කමිටු ඇතුළේ. ඉතින් අපි විශ්වාස කරනවා ඇමති දුර ලැබුණ නැති රාජ්‍ය ඇමතිකම් ලැබුණ නැති ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බොහෝ දෙනෙක්ට තරුණ පිරිස් වලට මේ කමිටුව හරහා ඔවුන්ගේ අර අපි කියන්නේ කලර්ස් පෙන්වන්න පුළුවන් කියලා ඒ ඔවුන්ගේ හැකියාවන් පෙන්눔 කරන්න ඉඩකඩ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ අතරේ අධිකරණයේ ගරුත්වයේ කෙලෙසලා හිටපු මහේස්ත්‍රාත් හේමපාලට කොමිසමෙන් දැඩි අවවාද කියලා කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් හේමපාල මහත්තයාට දැඩි අවවාද කරලා තියෙනවා. මොකද අර පිරිසක් බන්ධනාගාරගත කරන්න නඩුවක් ඒ විමර්ශනය කරමින් තිබෙන නඩුවේ තීන්දුව දෙන්නත් කලින් බන්ධනාගාර බස් එක ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දන්නවා මේ නඩු තීන්දුවට අනුව මේ පිරිස බන්ධනාගාරගත කරනවා කියලා. ඉතින් ඒ ගැන වැරදි විදිහට කටයුතු කිරීම පිළිබඳව තමයි හේමපාල මහත්තයාට දොස් කියලා තිබ්බේ. අද දවසේ ওই විදිහට තමයි චතුරංගි දිනමින පුවත්පත ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. තවත් එක ප්‍රවෘත්තියක් තෝරගන්නම්. ඒ තමයි මදුෂ්ගේ ගෝලයේ කුඩු සමග දැලේ කියලා දිනමින පුවත්පත ලියනවා මේ පුවත. මාකදුරේ මදුෂ්ගේ සමීපතමෙකු වැලි හිඳ කළු සහ පාතාල නායක හරක් කටාගේ මේ නම් ගැන ටිකක් කල්පනා කරලා බලන්නකො. පාතාලේ හුවමාරු වෙන නම් හරක් කටාගේ ප්‍රධාන ගෝලයා වූ හසන් චින්තක ඇතුළු 30 දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 30ක් සමග පොලිසියේ අත්අඩංගුවට අරගත්තා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. ඒ අතර ඊළඟේ තමිල් අරසු මහලේකම් රාජසිංගම් මිල්ලා අස්සුනා කියලත්
දිනමින පුවත්පත ලියනවා. ඊළඟේ තමිල් අරසු පක්ෂයේ මහලේකම්තුමා රාජසිංහ මහත්තයා ඉල්ලා අස්වෙලා මාවේසේන අධිරාජ මහත්තයාට ඒ පිළිබඳව දැනුම් දුන්නා කියලත් අද දවසේ දිනමින පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. අර පක්ෂ ඇතුළේ තියෙන අභ්‍යන්තර අර්බුද හින්දා තමයි එතුමා අස්වුනේ කියලා අස්වීමේ ලිපිය වැඩිදුරටත් සඳහන් කරලා තිනවා. ඉතින් දෙමළ සන්ධානය ඇතුළේ ප්‍රශ්න චතුරංගි. That's right. So after that, we have the Daily Mirror in hand with me. Right on top, the main headline says UNP makes breakthrough, new leader by next week with a question mark. This week's discussion successful, new leader likely to by next week. A party will be completely revamped, is what the Daily Mirror says. Below that, right at the center, we have an interesting sub-headline that says fake terror plot charge. Man who framed Lankan student says jealousy led him to it. Khawaja had used sham terror allegations against someone out of jealousy over a woman. It further says Aslan Tariq Khawaja, the man who caused a Sri Lankan student in Australia to spend a month in jail in 2018 by framing him on a fake terror plot, has tearfully admitted in court that he was a coward. Next to that, we have another sub-headline that says court orders statements from MT New Diamond crew members to be recorded. Authorities to obtain samples from the crude oil and vessel data records. AG advised the officials to prepare a report pertaining to damages. Moving to the bottom half of the newspaper, right at the center once again, we have another sub-headline that says National Audit Act will be defunct with the 20th Amendment. The National Audit Act will automatically become defunct with the enactment of the 20th Amendment to the Constitution, SJB MP Harsha De Silva said yesterday. On the extreme right-hand side, a couple of sub-headlines that we're going to take a look at very quickly. Premalal Jayasekara issue. President says judges to both High Court and Appeal Court were appointed by the Constitutional Council. Says government want to retain some of the features of the 19th Amendment as they are. President Gotabaya Rajapaksa yesterday said the High Court judge who gave the verdict on the Premalal Jayasekara case as well as the Court of Appeal judges were appointed by the Constitutional Council, in which Karu Jayasuriya, Sajith Premadasa and Thalathathu Korala were members. Below that, another sub-headline once again related to the Premalal Jayasekara swearing in. It says Sajith accuses Speaker of violating the Constitution. Ruling party ready for substantive motion on it. Mr. Jayasekara became a point of discussion for the fourth day. Below that, on the next side of the left-hand side, we're going to take a quick look at one more sub-headline. SLMC removes approval of 3 prominent Russian universities. Russia concerned that no prior information given. It further says the Sri Lanka Medical Council's decision to remove 3 prominent Russian state universities from the SLMC approved list without prior information has caused much concern in Russia, the cultural section of the Embassy of the Russian Federation in Sri Lanka has said. That's a quick look at the Daily Mirror this morning, Najith. අද ඩේලි මිරර් පුවත්පතේ ඒ තොරතුරු යතරේ තව බලන්න තියෙන දිවෙන පුවත්පත අපි සුදුන විරාමයක් අරගන්න. 6:48 is the time. Good morning once again and welcome back. This is the Weekend Sunshine on ITN's Classic Weekends. We have one more Sinhala newspaper to go through, and of course the cartoons are coming up next as well. අදවසේ තෝරගන්න අවසාන පුවත්පත දෙවෙනි පුවත්පත සෙනසුරාදා දවසේ සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා FCID නීති විරෝධී දේශපාලන පරිගැනීම් පරීක්ෂා කිරීමේ ජනපති කොමිසම අනාවරණය කළා කියලා FCID නීති විරෝධී දේශපාලන පරිගැනීම් පරීක්ෂා කිරීමේ ජනපති කොමිසමේදී අනාවරණය වෙයි ශාම්නුවන් ගණේවත් ලියන පුවත පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසේ පිහිටුවා ඇති ආකාරයේ නීති අනුකූල නොවන බව පසුගියදා රාජ්‍ය දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදී අනාවරණය වුණා කියලා දෙවෙනි පුවත්පත වැඩිදුරටත් තොරතුරු ලියනවා. ඒ අතරදී උපසිරස්තලයේ විදිහට දෙවෙනි පුවත්පත වාර්තා කරන්නේ ධම්මික හේමපාල මහත්තයාගේ නැත්නම් කඩුවෙල හිටපු මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් කතාව රංජන් සමග හඬපට කතා අධිකරණ වැඩද
කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට ජනපති කොමිසමෙන් දොස් කියලා ශාම්නුවන් ගණේවත් තමයි ලියන්නේ. මීට පෙර කිහිප වතාවක් කැඳවා තිබුණත් පසුගිය රජයේ දේශපාලන පළගිනින් පරීක්ෂා කිරීමේ කොමිසම හමුවේ පෙනී නොසිට ඊයේ දිනේ ප්‍රථම වතාවට කොමිසම හමුවේ පෙනී සිටි කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට කොමිසමේ සභාපති විනිසුරු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දැඩිව අවවාද කළා කියලා මේ රංජන් මහත්තයත් එක්ක කතා කරපු දේ අධිකරණ වැඩක්ද කියලා එතුමා වැඩිදුරටත් ප්‍රශ්න කළා කියලා තමයි අද මේ විදිහට දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඒ අතරේ නවීන උපකරණ තිබෙද්දීත් ගින්න නිවන්න මුකුත්ම කරලා නැහැ. නිව් ඩයමන්ඩ් නැවේ 23 දෙනාගේ ප්‍රකාශ ගන්න උසාවියේ නියෝග කියලා GPS යන්ත්‍රයේ පටිගත දත්තත් ඉල්ලයි කියලා අද මේ විදිහට දෙනවා. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියේදී පසුගිය 3 වෙනිදා හදිසි ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නැමැති නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 23 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගන්න කියලා ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළා කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ නැවේ මේ අනතුරට ලක් වෙනකොට බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් හෙවත් බොරතෙල් කිලෝ මිලියන 270ක් වෙනි අතිවිශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඊට අමතරව නැවේ භාවිතය සඳහාද ඉන්ධන අතිවිශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. කෙසේ වෙතත් මේ ඉන්ධන කිලෝමීටර 1.6ක වපසරයකින් යුත් මුහුදු ජලයට මිශ්‍ර වී ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය දැන් තහවුරු කරගෙන තියෙනවා. ලංකාව කෘෂිකාර්මික රටක්. ලංකාවේ කෘෂිකාර්මික ජන ජීවිතයට මේ තුලින් දැඩි බලපෑමක් කෙල්ල වෙන බව තමයි අධිකරණය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඊට සරිලන විදියට වන්දි ලබා ගන්න කටයුතු කරන්න කියලත් අධිකරණයේ උපදෙස් ලබා දීලා තියෙනවා. නීතිපතිතුමා විශේෂයෙන්ම මේ පිළිබඳව මැදිහත් වෙලා කටයුතු කරනවා. ඔය අතරේ අපි දැක්ක තවත් ප්‍රවෘත්තියක් ඒ තමයි අටලුගම සිද්ධිය. අටලුගම සිද්ධියට පස්සේ ඊයේ වාර්තා වෙච්ච තොරතුරු අටලුගමින් නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් අත්අඩංගුවට කියලා මේ විදියට ප්‍රේමතිලක ලියන්නේ. බණ්ඩාරගම වාර්තාකරු ගිනි වතුර නැත්නම් නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් අඩංගු ප්ලාස්ටික් බෝලි 3ක් බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ නිවෙස් දෙකක සංගවා තිබියදී ඒ සොයා ගැනීමට පානදුර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ සමත්ව තිබේ. බණ්ඩාරගම පොලිස් නිලධාරීන්ට පහර දී සැඟව සිටින සැකකරුවන් සොයා මෙහෙයුම් සිදු කිරීමේදී අටලුගම ජයකොඩි කන්දේ නිවාස දෙකක සංගවා තිබූ ගිනි වතුර තොගේ සොයාගෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා කියලා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ පිළිබඳව ලංකාදීපයත් වාර්තා කළා. මේ ගිනි වතුර පාවිච්චි කරන්නේ බෝම්බ නිෂ්පාදනය කරන්නද නැත්නම් මේ වෙනත් වැඩකට ගෙනාපු දේවල්ද කියන කාරණාව තවමත් පරීක්ෂණ සිද්ධ කරනවා. ඔය අතරේ සුදු ඇඳුමේ කඳුළු පිහින්න කියලා මේ අපි දකින්නේ අටලුගම සිද්ධියට සම්බන්ධ ප්‍රවෘත්ති අතරේදී සුදු ඇඳුමේ කඳුළු පිහින්න GLA කියලා සුජීව තත්සර ලියන පුවත ගිනිගත් හේන බෝගල කන්ද නිකතැන්න ප්‍රදේශීය පදිංචි ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන පාසල් යාමට නොහැකි එකම පවුලේ දරුවන් 3 දෙනා කෙරෙහි අධ්‍යාපන මාතෘතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. අපි ඡායාරූපයත් සහිතව පෙන්වුවා. අනිකුත් පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කළා. ඒ අතරේ පෞද්ගලික වාහන පදවන්නන් ලයිසන් ගන්න විට ලේ පරීක්ෂා නැහැ. අපි කලිනුත් ඒ ගැන කිව්වා. දියවැඩියාව අධිරුද්‍ර පීඩනය මේ ගැන ඉදිරියේදී සලකා බලන්නේ නැහැ කියන කාරණාව රාජ්‍ය ඇමතුමන් සඳහන් කළා තිබ්බා. පෞද්ගලික වාහන පදවන්නන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිදු හේතුවක් නිසා ඔවුන්ගේ රුධිර පරීක්ෂාව සිදු කරන්නේ නැහැ කියලා සැලකිල්ලට ගන්නේ නැහැ කියලා තියෙනවා. ඒ අතරේ T56 ගිනිඅවි දෙකක් සමග ඇටෂාන් අත්අඩංගුවට කියලා අර අපි කලිනුත් කිව්වා මේ පාතාලේ මද්‍රව්‍ය සම්බන්ධ අපරාධවලදී පාවිච්චි වෙන නම් හරිම අපූර්වයි. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රත්ගම විශේෂ කාර්යබලකා කඳවුරේ නිලධාරීන් එක්ව කරපු සෝදිසි මෙහෙයුමක තමයි මේ විදිහට හම්බ වෙලා තියෙන්නේ. ඒ අතරේ තහනම් කරන්න කිව් ඉස්ලාමීය සංවිධාන 3ක් ගැන ජනපතිට කිව්වේ නැහැයි කියලා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී කොමිසමට කියයි කියලා අපි අවසාන පුවත විදිහට අද දවසේ දෙවෙන පුවත්පතෙන් මේ පුවත තෝරගන්නේ. තහනම් කරන්න කිව් ඉස්ලාමීය සංවිධාන 3ක් ගැන ජනපතිට කිව්වේ නැහැ. හිටපු ජාතික බුද්ධි ප්‍රධානී කොමිසමට කියයි පාස්කු ප්‍රහාරයට පසු ඉස්ලාමීය සංවිධාන 6ක් තහනම් කරන ලෙස රාජ්‍ය බුද්ධි අංශය සහ හමුදා බුද්ධි අංශය යෝජනා කළත් තමන් සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම සංවිධාන 6න් 3ක් පමණක් පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා. යනෝ ජාතික තවහිද් ජමාතේ මිල්ලතු ඉබ්‍රහීම් සහ විලයාත් අල් සෙයානි කියන සංවිධාන තහනම් කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා තවහිද් ජමාත්, සිලෝන් තවහිද් ජමාත්, ඕල් සිලෝන් තවහිද් ජමාත් යන සංවිධාන තහනම් කරන්න කියලා කිව්වේ නැහැ කියලා එතුමා ඉතින් වරද පිළි අරන් තියෙනවා. ඉතින්
මේ සංවිධානත් තහනම් කළා නම් තමයි හොඳ රටේ ජාතික ආරක්ෂාව සුරකින්න ඒවා වැදගත් කියලා ඊයේ දවසේ පාස්කු කොමිසමෙන් හෙළි වෙලා තිබ්බා. ඉතින් අද දවසේ ජාතික පුවත්පත් ওই විදිහට තමයි ප්‍රවෘත්ති වාර්තා කරලා තිබ්බේ. That's right. So that concludes the newspapers this morning. But right now, if you're up for a bit of satire and some political drama, we're as always ready to take you through all the cartoons next. අදවසේ කාටුන් බලන්න සූදානම් වෙන උපහාසය සිනහව කැට කරගත්ත කාටුන් මොනවද? අපි මුලින්ම දිව ඉන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ බලලා මොනවද මේගොල්ලෝ කියන්නේ කියලා බලමු. මේ රට අද හොඳ පැත්තට වෙනස් වෙමින් පවතිනවා කියලා දුමින්ද දිසානායක කියන්නේ කියලා ඔන්න දැන් මේ දෙන්නේ කතාවක්. ඕවා කියනකොට අර රාජගිරියේ ගොඩනැගිල්ල මතක් වෙනවා බා. දුමින්ද දිසානායක මහත්තයා කියනවා මේ රට අද හොඳ පැත්තට වෙනස් වෙමින් පවතිනවා කියලා. එතුමා කියලා තිබේ ඒ වෙලාවට මතක් වෙන්නේ අර රාජගිරිය පැත්තේ තියෙන ගොඩනැගිල්ල. එතුමා අර කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න කාලේ අවුරුද්දටම ලොකු ගානකට බදු දීලා තිබ්බ ගොඩනැගිල්ල තමයි ඔය කියන්නේ. ඒ අතරේ දිනමින පුවත්පතේ දර්ශකගේ 4 වරන් කාටුනේ බලන්න මේ දෙන්නෙක් කතා වෙන කවුද මේ දෙන්න කියලා අඳුර ගන්න බලන්න. අපි දැන් 20ට එරෙහිව සටනට සැරසෙනවා බං. අපි දැන් 20ට එරෙහිව සටනට සැරසෙනවා බං කියලා පහුගිය කාලේ සටන් කරපු කෙනෙක් කියන සජිත් මහත්තයා වගේ කෙනෙක්ද කොහෙද කියන්නේ. ඒ අතරේ රැට ගෙවල් වලටත් යනවද බොස් කියලා ඔන්න දැන් අහනවා. දැන් සටනට සැරසෙන කාලේ 20ට එරෙහි සටනට සැරසෙන කාලේ ඔය අතරේ එතුමා පහුගිය කාලේ ජනාධිපතිවරණ කාලෙදී කෝ රැට ගිහිල්ලා ජනතාවගේ ගෙවල් වලට ජනේලෙන් එබිකම් කරලා මේ ජනතාවගේ ප්‍රශ්න ගැන හොයනවායි කියලා. ඉතින් දැන් ආයි රැට ගෙවල් ගානේ යන්න හදන්නද බොස් කියලා ඒ විදියට අහනවා. ලංකාදීප පුවත්පතේ පංකජ රොබින්දගේ සරදම් කාටුන් තමයි මේ. බලන්න සරදම් එක දේශපාලකතුමා කතාවක්. කන්න දෙන්න බැරිව අම්ම කෙනෙක් දරුවන්ගේ පාසල් ගමන නවත්තලලු. අද ජාතික පුවත්පත් වාර්තා කරපු පුවත කන්න දෙන්න බැරුව අම්ම කෙනෙක් දරුවන්ගේ පාසල් ගමන නවත්තලලු. පාර්ලිමේන්තු කෑම හරි නෑ කියලා මන්ත්‍රීලා මේක දන්නවද දන්නේ නෑස. පාර්ලිමේන්තු කෑම හරි නෑ කියලා කියන මන්ත්‍රීලා මේක දන්නවද දන්නේ නෑ සෑර් කියලා ওই විදිහට කියනවා. පාර්ලිමේන්තුවේ දෙන කෑමත් හොඳ නැහැයි කියන මන්ත්‍රීලා ඉන්න රටක අම්මලා කන්න දෙන්න නැහැ කියලා දරුවෝ පාසල් ලවන්න නැහැයි කියලා තමයි ඔය කියන්නේ. ඉතින් ඒ දරුවෝ 3 දෙනාට පිළිහිට වෙන්න අධ්‍යාපන ඇමතුමා අගමැතිතුමාගේ උපදෙසින් කටයුතු කරන්න සූදානම් කියලා අද ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කළා. ඔය අතරේ ලංකාදීප පුවත්පතේ දාසහප වලානගේ අඳින කාටුනය බලන්න මේ ඉන්නේ කවුද කියලා. මේක ඉරාදානවද නැද්ද කියලා අහනවා. ඔය විදිහට අහන්නේ කවුද? ඒත් සජිත් මහත්තයා වගේ කෙනෙක්ද කොහෙද? මේක ඉරාදානවද නැද්ද කියලා අතේ තියාගෙන ඉන්නේ. මොකද්ද MCC ගිවිසුම. එතුමගේ රෙදි ගලවනවා එක පැත්තකින්. කවුද මේ රෙදි ගලවන්නේ? සරම ගලවන්නේ කවුද? මේ පොහොට්ටු മന്ത്രിතුමෙක් වගේ කෙනෙක් තමයි අපිට පේන්න තියෙන්නේ. එතුමගේ සරම ගලවන්න හදනවා. මේ MCC මේක ඉරාදාන්න නැද්ද කියලා. ඉතින් MCC ගෙනාවේ කවුද කියලා අහන්න ඕනේ කියලා තමයි අපි නම් කියන්නේ. ඒ අතරේ ලංකාදීප පුවත්පතේ 30 හේවා 20ගේ හිනා වැස්ස කාටුනේ තමයි මේ. බලන්න මොනවද කියලා තියෙන්නේ කියලා. ජනපති ඇතුළු සමහරු යයි හොඳ ගමනක් රජයේ ඇතැම් අය හෙළනවා වසුරු පිඩක්. එහෙයි යන්නොවේ ජනයා සිතනු මදක් කුණු බිත්තර වලටත් ලැබෙනවා වැඩක් කියලා 30 හේවා 20ගේ හිනා වැස්ස කවිය ওই විදිහට තියෙන්නේ. ජනපති ඇතුළු සමහරු යයි හොඳ ගමනක් රජයේ ඇතැම් අය හෙළනවා වසුරු පිඩක්. එහෙයි යන්නොවේ ජනයා සිතනු මදක් කුණු බිත්තර වලටත් ලැබෙනවා ඉඩක් කියලා. මේ හරියට වැඩ කළේ නැත්නම් කුණු බිත්තර පාරවල් කන්නයි කියලා තමයි ඔය කියන්නේ. ඒ අතරේ ලංකාදීප පුවත්පතේ සුවාරිස් කාටුනේ දාසහප වලානගේ අඳින අපි අවසාන කාටුනේ විදිහට තෝරගන්නේ. බලන්න මේ සුවාරිස් එක පැත්තකින් බිත්තියකින් හොරෙන් එබිලා බලන් ඉන්නවා. 20ට ඡන්දය විමසනදා ආණ්ඩුවට එන විපක්ෂ මන්ත්‍රීන් ගන්න 20ද 50ද කියලා බලමු කියලා මේ මහින්දානන්ද ඇමතුමා කියපු කතාවක්. මේ බලන්න මේ 20ද 30ද කියලා තියෙන්නේ හරියටම පැහැදිලිලා. කොහොම හරි මේ 20 ඡන්දේ තියෙන දවසේ වෙන දෙයක් ගැන තමයි ওই විදිහට කියලා තියෙන්නේ. ඡන්ද පෙට්ටියකුත් තියෙනවා. ඒ අතර විපක්ෂයේ දොරත් ඇරලා අරින්න සූදානම්කුත් තියෙනවා. විපක්ෂයෙන් කවුද එන්නේ කියලා බලනවා කියලා තමයි සූදානමින් ඉන්නේ. 3-2 බලයක් සහිතව 20 ජයග්‍රහණය කරන්න තමයි ආණ්ඩුව විශ්වාසය පළ කරලා තියෙන්නේ. කොහොම වුණත් ඉතින් මේ ඡන්දේ තියෙන දවසේ මොකද වෙන්නේ? අපි බලමු. චතුරන්
Thank you, Najit. We have a very interesting discussion coming up. We have Ms. Shamali Ratnakumari joining us from Sri Lanka Red Cross. But before that, we need to take a short break. We'll be right back. Stay with us. ඔබ නැවතත් වීකෙන්ඩ් සන්ෂයින් එක එකතු වෙන අපි ජාතික පුවත්පත්වල තොරතුරු බැලුවා බොහෝ දේ කතා කළා. ඒ අතරදී අද ලෝක ප්‍රථමාධාර දිනේ ඉතින් ඒ හින්දාම අපි සූදානම් ප්‍රථමාධාර දිනේ වැදගත්කම් පිළිබඳව වැඩියෙන් කතා බහ කරන්න අපි මැදිරියට ආරාධනා කළා විශේෂ චරිතයකට. අපි හඳුනගමු කවුද කියලා. එතුමිය ශාමලී රත්නකුමාරී මහත්මිය ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සහකාර කළමනාකරු ප්‍රථමාධාර වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඔබතුමීට සුබ උදෑසනක්. සුබ උදෑසනක් නංජිත්. අද දවස් අපි අර කිව්වා වගේම මේ ලෝක ප්‍රථමාධාර දිනය. ලෝක ප්‍රථමාධාර දිනය ගැන කතා කරනකොට ප්‍රථමාධාර ගැන කතා කරනකොට මේ රතුකුරුස සමාජයට ලැබෙන්නේ ලොකු තැනක්. ඇත්තටම මොකක්ද රතුකුරුස සමාජය කියන්නේ? ඔව් නංජිත්, රතුකුරුස සමාජය කියලා කියන්නේ ලෝකයේ විශාලතම මානුෂවාදී සංවිධාන අතරින් එකක්. ඒ වගේම තමයි ලෝකයේ විශාලතම ස්වේච්ඡාසේවක සේවිකාවන් සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙන රතුකුරුස සමාජය වටා. ඉතින් මේ රතුකුරුස සමාජයේ ආරම්භය 1864 වගේ ඉතා දිගු කාලයකට දිව යනවා. 1864 වර්ෂයේදී ස්විට්සර්ලන්ත ජාතික සර් හෙන්රි ඩුනාල්ඩ් මෙතුමාගේ සංකල්පයක් අනුව තමයි රතුකුරුස සමාජය බිහි වෙන්නේ. අද වෙනකොට ලෝකයේ රටවල් 192ක් පුරා රතුකුරුස සමාජයේ සේවාවන් ක්‍රියාත්මක වෙලා පවතිනවා. ඉතින් ඒ අනුව ලංකාවේ අපිට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය ජාතික සමාජයක් විදිහට අපි ජාතික තලයේ ක්‍රියාත්මකයි. මේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය දිස්ත්‍රික්ක පුරා 25 පුරාම ව්‍යාප්ත වෙලා මානුෂීය සේවාවන් ක්‍රියාත්මක කරගෙන යනවා වෙන විට. එතකොට මේ ප්‍රථමාධාරයි රතුකුරුස සමාජය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඔව් නචිත්, දැන් රතුකුරුස සමාජය ආරම්භ වෙන්නේම ප්‍රථමාධාර ක්‍රියාවලියකුත් එක්කලා. ඒ තමයි 1859 වර්ෂයේදී මම ඔබට මුලින් මතක් කළ රතුකුරුස සමාජයේ නිර්මාතෘවරයාණන් ඔහු 1859 උතුරු ඉතාලිය සහ ප්‍රංශය අතර යුද්ධමය අවස්ථාවක් දකිනවා. මෙන්න මේ යුද්ධමය අවස්ථාවේදී ඔහු මේ සිද්ධිය දැක්කට පස්සේ එහිදී තුවාල ලබන සොල්දාදුවන් පිරිසකට අවශ්‍ය සේවාව සපයන්නට යෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි රතුකුරුස සමාජය ලොවට දායාද වෙන්නේ 1864 දී. ඉතින් එතන සිට මේ දක්වාම ලෝකයේ විවිධ ආපදා අවස්ථාවන් වලදී විවිධ ගැටුම් පවතින අවස්ථාවන් වලදී ඒ විතරක්ම නෙමෙයි කොතැනකම හෝ සිදුවන මානුෂීය පීඩාවන් අවම කරගන්නට ප්‍රථමාධාර සේවාවක් අවශ්‍ය සෑම අවස්ථාවකදීම රතුකුරුස සමාජය සැදී පැහැදී ඉන්නවා. ඒ අවශ්‍ය ප්‍රථමාධාර සේවාව ප්‍රථමාධාර පුහුණුව ලබා දෙන්නට. මෙන්න මේක තමයි රතුකුරුස සමාජය සහ ප්‍රථමාධාරය අතර තියෙන සම්බන්ධතාවය. ඒ වගේම තමයි පිළිගත් විද්‍යානුකූල ක්‍රම ශිල්ප ඇතුළත්ව ප්‍රථමාධාර පුහුණු කිරීමේ හැකියාව නැත්නම් ඒ අයිතිය රතුකුරුස සමාජය සතු වෙලා තියෙනවා. හොඳයි ශාමලී මහත්මිය, දැන් අපි මේ ප්‍රථමාධාර දිනය පිළිබඳව කතා කරනවා. දැන් රතුකුරුස සමාජය සහ ප්‍රථමාධාර අතර තියෙන සම්බන්ධය ගැනත් කතා කළා. ප්‍රථමාධාර කියන්නේ මොනවද? මේ ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ අර මොකක් හරි තුවාලයක් සිදු වුනහම ඒකට පොඩ්ඩක් බේත් දාලා ඒ වගේ කරන දෙයක් ගැන විතරයි ප්‍රථමාධාර කියන්නේ. ඇත්තටම ප්‍රථමාධාර කියන්නේ මොකක්ද? ප්‍රථමාධාරය කියලා කියන්නේ අපිට සරලව හඳුන්වන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රම ශිල්ප කැටි වුණ පුද්ගලයාගේ ජීවිතයක් බේරගන්න අවශ්‍ය වෙන සරල ක්‍රියාවලියක්. නමුත් මේක ඉතාමත්ම වැදගත්. අර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ප්‍රථමාධාරයෙන් ජීවිතයක් බේරගන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම නංජිත්. ප්‍රථමාධාරයක් ජීවිතයක් බේරගන්න අත්‍යවශ්‍යයි. මොකද මේ ප්‍රථමාධාර ක්‍රම ශිල්පවල ඉතාමත්ම සරල ක්‍රම ශිල්ප තියෙන්නේ. නමුත් මේ දේවල් වලින් තමයි කෙනෙකුගේ ජීවිතය බේරගැනීමේ හැකියාව තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට කතා කළොත් මම හිතන්නේ ඔබේ නාලිකාවත් සියලුම මාධ්‍ය ආයතනත් අපි බලාගෙන හිටියොත් හැම නිතරම අපිට පෙන්නනවා විවිධ අනතුරු නිසා පුද්ගලයන් මිය යනවා. විශේෂයෙන් අපි මෑතකදී ඇසුවා දියගිලීම් නිසා බහුතරයක් අපේ ජීවිත අහිමි වුණා. ඉතින් මේ වගේ වෙලාවකදී ඇත්තටම මේ ජීවිතයක් අහිමි වෙන්න බලපාන්නේ මුදවා ගැනීමේ තියෙන වැරදි ක්‍රම, ඒ වගේම අවට ඉන්න කට්ටිය සිදු කරන ඒවත් ප්‍රථමාධාර තමයි යම් යම් ක්‍රියාවල තියෙන වැරදි
ක්‍රම ශිල්ප නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. නමුත් නිසි ප්‍රථම ආධාරයකට පුළුවනි ඊ타ත්ම කෙටි කාලයකදී ජීවිතේ බේරගන්න. ඒ වගේම අපි හිතමු සමහර කෙනෙක් අපි වැටිලා හිටපු කෙනෙක් නැත්නම් රෝගියෙක් හුස්ම ගන්නේ නැත්නම් ඔහු මියගිය ආසය සලකලා අපි කටයුතු කරනවා. නමුත් ප්‍රථම ආධාර ක්‍රම ශිල්ප වලට පුළුවනි ඒ පුද්ගලයාට නැවත ශ්වසනය යම්කිසි කාල පරිච්ඡේදයක විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත ශ්වසන ක්‍රියාවලිය ආරම්භ කරලා ඔහුට ජීවිතය නැවත ලබා දෙන්නට. ඒ වගේ සරල ක්‍රම ශිල්ප ප්‍රථම ආධාරය තුල අන්තර්ගතයි. මේවා විද්‍යාත්මකව හදාරන්නට විද්‍යාත්මක පුහුණුවීම ලබා දෙන්නට හතුකුරු සමාජය නිතරම සැදී පැහැදී සිටිනවා. ඒ හැකියාව අපි සතුව තියෙනවා. අර ඔබතුමිය සඳහන් කරපු කාරණාව බොහොම වටිනවා. අර කෘත්‍රිම ශ්වසනය දීලා කෙනෙක්ගේ ජීවිතයක් අපිට බේර ගන්න පුළුවන් නම් ඒක මහ පිනක්. ඊටත් වැඩිය ඒක අර මිනිහෙක් විදිහට මිනිස්සෙක් විදිහට කරන්න පුළුවන් ලොකුම දෙයක්. මොකද අර ශාමලි මහත්මිය දැන් අපි දන්නවා ජීවිතයක වෙනස තියෙන තප්පරයක දෙකක. ඉතින් මේ ප්‍රථමාධාරයක් ලබා දීම තුළින් මූලික අපේක්ෂා කරන්නේ මනුස්ස ජීවිත බේරගන්න එක සහ මේ ජීවිත තවදුරටත් ඉස්සරහට වැඩි වර්ධනය කරලා අරගෙන යන එක. ඔය අතරේදී ලෝක ප්‍රථමාධාර දිනේ අදට යෙදිලා තියෙනවා. ප්‍රථමාධාර දිනේදී මොනවද වෙන්නේ? ලෝකයක්ම මේ ගැන කතා කරනවා. ඔව් ඇත්තටම ප්‍රථමාධාර දිනය හතුකුරු සමාජයේ අපිට ඉතාමත්ම වැදගත් අවස්ථාවක් නැත්නම් වැදගත් දිනයක්. මේක මම හිතන්නේ ලංකාවේ ශ්‍රී ලංකා රතුකුරු සමාජයට විතරක් නෙමෙයි ලෝකයේ රටවල් 192ක් පුරා අපේ රතුකුරු සමාජයේ ක්‍රියාත්මකයි. මේ රටවල් 192ම අද දින ලෝක ප්‍රථමාධාර දින ඉතාමත් අභිමානවත් ලෙස සමරනවා. සමහර මේ වාර්ෂිකව අද දිනේදී සමරනවා. වාර්ෂිකව ලෝක ප්‍රථමාධාර දිනේ යෙදෙන්නේ සෑම වසරකම සැප්තැම්බර් මාසේ දෙවැනි සෙනසුරාදාට. අද සැප්තැම්බර් 12 තමයි මේ වර්ෂයට අදාළ දිනය වෙලා තියෙන්නේ. ඉතින් මේ දිනය සැමරීමේදී ලෝක රතුකුරු සහ රතු අඩසඳ සමාජ සම්මේලනය තමයි 2000 වසරේදී අපිට ලෝක ප්‍රථමාධාර දිනය හඳුන්වලා දෙන්නේ. මේ හැම වසරකටම අදාළ වුණ තේමාවක් තියෙනවා. මේක තමයි මෙහි විශේෂත්වය. ඒ තේමාව බොහෝ දුරට ඒ වකවානුව වෙනකොට අදාළ වකවානුවට ගැලපෙන තේමාවක් තමයි සකස් වෙන්නේ. ඉතින් මෙවර තේමාව මම හිතන්නේ ඔබ අපි හැමෝම දන්නවා අපි කොවිඩ් වසංගතයත් එක්කලා ඉන්නේ. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ප්‍රථමාධාර කියන්නේ අපි කතා කළා මුලිනුත් බොහොම ප්‍රායෝගික දෙයක්. මේක අපිට දුරින් ඉඳලා කරන්න බෑ. අපි ප්‍රථමාධාර දෙන්න නම් රෝගියෙක් ළඟට යන්නට ඕනේ. ඔහු අතපත ගන්නට සිද්ධ වෙනවා. ප්‍රථමාධාර පුහුණු කටයුතුත් ඒ වගේ. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්කලා අපි කතා කරා සමාජ දුරස්ථභාවය මේ වගේ දේවල්. නිසා අපි මේ ප්‍රථමාධාර ක්‍රියාපිළිවෙත් පොඩ්ඩක් අපිට වෙනස් කරගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තේමාව විදිහට අපිට යෝජනා වුණේ වසංගත ගෝලීය වසංගත අවස්ථාවකදී ප්‍රථමාධාර ක්‍රියාවන්හි අනුගත වීම. ඒකට අපි මේ වෙනතෙක් කරගෙන ආව ප්‍රථමාධාර ක්‍රියාවන් මෙතන ඔබ කිව්ව කෘත්‍රිම ශ්වසනය මේ වගේ දේවල් අපි කොහොමද වසංගත තත්වයකට හුරු කරගන්නේ නැත්නම් වසංගත තත්වයකට ගැලපෙන ආකාරයට අපි සකස් කරගන්නේ කොහොමද කියන එක තමයි. අපි දන්නවා මුළු මහත් ලෝකෙම දන්නවා ෆේස් මාස්ක් පාවිච්චි කරනවා අර පුද්ගල දුරස්ථභාවය තියාගන්න කියනවා. ඉතින් මේ දේවලුත් එක්ක කොහොමද ඇත්තටම ඔය දේ කරන්නේ? මෙවර අපි විශේෂත්වයක් තියෙන මේ හැම ක්‍රියාවකටම මම හිතන්නේ අපිට සේවා සපයනකොට මේ ගැටලුව මතුවේවි. නමුත් ප්‍රථමාධාර පුහුණුවීම සඳහා ප්‍රථමාධාර දැනුම ව්‍යාප්ත කිරීම සඳහා බොහෝ දුරට අපි නැඹුරු කළා අන්තර්ජාලය භාවිතා කරන්න, දුරස්ථ පුහුණුවීම් ක්‍රම භාවිතා කරන්න, මාධ්‍ය භාවිතා කරන්න, සෝෂල් මීඩියා භාවිතා කරන්න මෙන්න මේ වගේ දේවල් කරන්න. ඒ කියන්නේ නව හැකියාවන් පුරුදු වෙමින් අලුත් ප්ලැට්ෆෝම්ස් නැත්නම් වේදිකාවන් විවෘත කරගනිමින් අලුත් ක්‍රමවේදයකට මේ ප්‍රථමාධාර පුහුණුවීම් සකස් කරන්න ප්‍රථමාධාර දැනුම බෙදා දෙන්නට තමයි මෙවර ලෝක ප්‍රථමාධාර දිනේදා අපි උත්සාහ කරන්නේ. ඒ අනුව තමයි ශ්‍රී ලංකා රතුකුරු සමාජයේ අනිකුත් ජාතික සමාජයන්හි ප්‍රථමාධාර දින වැඩසටහන් සකස් වෙලා තියෙන්නේ. හොඳයි. අද දවසේ මොන වගේ වැඩසටහන්ද සිද්ධ කරන්නේ? දැන් ප්‍රථමාධාර දිනේ පිළිබඳව ඔබතුමිය අදහස් පළ කළා ලෝකීය විදිහට කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ඒ වගේම දැන් මේ ගෝලීය වසංගතයට මුහුණ දෙමින් මේ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද කියලා. අපේ රටේ අද දවසේ මොන වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ? මම හිතනවා ඔබ තමයි අපිට ආරම්භය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලය. ඒකට අපේ පළවෙනි වතාවට ඔබත් සමග අද දිනේ ලෝක ප්‍රථමාධාර දිනේ ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සිදු වෙනවා. ඉතින් රතුකුරුස සමාජයේ
අපි තවත් වැඩක් සටහනක් කරනවා. ඒ තමයි අද අපේ දැනුවත් කිරීමේ වැඩසටහන් සියල්ලම අපි කරන්නේ වෙබිනා නැත්නම් අන්තර්ජාලය භාවිතා කරලා. මේක කණ්ඩායම් දෙකකට අපි තෝරගත්තා. එකක් තමයි අපි රතුගුරු සමාජයේ මා මුලදී ඔබට සඳහන් කර අස්වැච්ඡා සේවක සේවිකාවන්ගෙන් සැදුම්ලත් ආයතනයක්. ඉතින් මේ දිස්ත්‍රික්ක 25 පුරාවටම ප්‍රථමාධාර පුහුණුකරුවන් ප්‍රථමාධාර ක්‍රියාවල නිරත වුණ අපේ ස්වේච්ඡා සේවක සේවිකාවන් දහස් ගණනක් පැතිරලා ඉන්නවා. ඒ වගේම තමයි මේ සියල්ලටම නායකත්වය ලබා දෙමින් ශාඛාවල ගරු ශාඛා සභාපතිතුමන් පෙරටු කරගත් පාලක මණ්ඩලයක් මේ සියලු කළමනාකාරීත්වය මෙහෙවන ශාඛා විධායක නිලධාරීන් පිරිසක් ඉන්නවා. මෙන්න මේ කණ්ඩායමට තියෙනවද සාමාන්‍ය දිවයින පුරාම ගත්තොත් එහෙම දිවයිනේ දිස්ත්‍රික් 25 පුරා පැතිරුණ ශාඛා 25ක් තියෙනවා. මේ ශාඛා 25 පුරාම විශාල ස්වේච්ඡා සේවක සේවිකාවන් පිරිසක් ඒක රාශි වෙලා ඉන්නවා. මේ සියලු දෙනාටම අද අපි කොහොමද ගෝලීය වසංගත තත්වයක් හමුවේ අපේ ප්‍රථමාධාර ක්‍රියාවන් වෙනස් කරගත්තේ? නැත්නම් අපි කොයි ආකාරයකට අනුගත විය යුතුයිද කියන එක පිළිබඳව දැනුවත් කිරීමක් අන්තර්ජාලය හරහා මම හිතනවා ඔබ අපි කවුරුත් දන්න විදිහට Zoom එකෙන් අපි වෙබිනා එකක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක් වැඩසටහනක්. ඊළඟට අපි මේ ප්‍රථමාධාර පුහුණුවීම සිදු කරනවා. මොකද වෙනද ඇත්තටම මේ ලෝක ප්‍රථමාධාර දිනේ අපි සමරන්නේ ජනතාවත් එක්ක පිරිසකට ගිහිල්ලා. ඔව් අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලමු. හොඳ අපි කතා කරමින් ඉන්නේ ලෝක ප්‍රථමාධාර දිනය පිළිබඳව රතකුරුස සමාජය නියෝජනය කරමින් සහකාර කළමනාකාරිණී ප්‍රථමාධාර ශ්‍යාමලී රත්නකුමාරි මහත්මිය අපිත් එක්ක ඉන්නේ. අපි කතා කරමු දැන් ඔබතුමී සඳහන් කරපු කාරණාව දැන් පහුගිය වර්ෂවල සමරපු විදිය වෙනස්. මේ වර්ෂයේදී වෙනස් විදිහකට සමරන්නේ අර වෙබින නැත්නම් අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙක්ට එකතු වෙන්න හැකියාව තියෙන මොන දේවල්ද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් දැන් උන්නචිත් මම කිව්වා අපේ අභ්‍යන්තර අපි පුහුණුවීමක් කරනවා. මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් අපිට අනිත් වැඩසටහනත් හඳුන්වා දෙන්නට. අපි අද හවස 2 ඉඳලා 3 දක්වා කාල පරිච්ඡේදය තුළ මහ ජනතාවට සියලුම දෙනාට එකතු වෙන්නට පුළුවන් වෙබිනා එකක් පවත්වනවා. ඉතින් මෙන්න මේ පැයක කාලය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමාධාර පිළිබඳ සරල දැනුවත් කිරීමක්. ඒතර අපිට ලොකුවට ප්‍රථමාධාර උගන්වන්න බැරි වේවි. ක්‍රමශිල්ප සියල්ල උගන්වන්නට බැරි වේවි. නමුත් එදිනදා ජීවිතයට අපිට අවශ්‍ය වෙන ප්‍රථමාධාර පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් සමස්ත ජනතාවටම කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඕපන් නැත්නම් විවෘතයි. අපි ඊයේ වෙනතෙක් ලියාපදිංචියක් සිදු කළා. නමුත් ඊයේ දහවල සිට අපි විවෘතවම අපේ පාස්වර්ඩ් යූසර් නේම් අපි මේ දේවල් ප්‍රසිද්ධ කළා. ඒ අනුව අද හවස 2ට සියලු දෙනාටම මේ වෙබිනා එකට සම්බන්ධ වෙන්නට පුළුවනි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අදින් ආරම්භ කරපු මේ වෙබිනා එක මාසපතා මාසයකට එක් වතාවක් බැගින් දිගටම වෙබිනා එකක් මගින් ප්‍රථමාධාර පිළිබඳ දැනුම බෙදා දෙන්න. දැන් මේ ලින්ක් එක නැත්නම් ඒ යොමුව දන්නේ නැති කෙනෙක්ට පුළුවන් ද ඔබතුමීලගේ අන්තර්ජාලයේ වෙබ් අඩවිය හරහා ඒ දින අනිවාර්යයෙන්ම අන්තර්ජාල ශ්‍රී ලංකා රෙඩ් ක්‍රොස් සොසයිටි කියලා Facebook page එකක් තියෙනවා. එහි අපි ඒ යොමු අන්තර්ජාලය සඳහා යොමුව ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඕනම කෙනෙකුට ඒ හරහා ලොග් වෙන්න පුළුවන්. හොඳයි. ශවලි මහත්මිය අපි දකින දැන් ඔබතුමී රතකුරුස සමාජය නියෝජනය කරන කෙනෙක් විදිහට වගේම අපි දකින පොදු කාරණාව තමයි දැන් ඔබතුමියත් කොහේ හරි යනකොට මේ ප්‍රථමාධාර මේ දේවල් අරගෙන යන මොනවද ඇත්තටම ප්‍රථමාධාර විදිහට පාවිච්චි කරන්නේ? ඇත්තටම ප්‍රථමාධාරයකදී දැන් ඔබ දකිනවා මම මෙවැනි ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන ආවා. ඒතර මේක අපි එක්තරා අවස්ථාවකදී අපි මම ඉදිරියේදී කතා කරනවා මේ සම්බන්ධව පුහුණුවීම් අවස්ථාවකින් පසු අපි ලබා දුන් ප්‍රථමාධාර කට්ටලයක්. අපි ගැන කතා කරන්න තෝනේ අතරේ මේ අර ඔබතුමිය දැන් තාක්ෂණය ගැනත් වැඩිපුරම කතා කළානේ. ඒ අතරේදී මේ අපි දැන් බොහෝ දෙනෙක් දන්නා විවිධ ඇප් වර්ග ක්‍රියාත්මක වෙනවා. දැන් රතුකුරු සමාජෙත් අපි දැක්ක ඇප් එකක් තියෙනවා. ෆස්ට් ඒඩ් ඇප් එකක්. මේ ඇප් එක ගැනත් කියමු. ඇත්තටම රජිත් මේ ඇප් එක මම හිතන්නේ අද තමයි මහ ජනතාව දැනගන්නේ. ඒක ලෝක ප්‍රථමාධාර දිනය සම්බන්ධ කරගෙන තමයි අපි උත්සාහ කළේ මේ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න. ඉතින් මේ ඇප් එක අන්තර්ජාතික රතුකුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය තමයි නිර්මාණය කරලා සියලු ජාතික සමාජ හරහා මේ බෙදා හරින්නේ. මේකෙදී අපිට ඕන වුණා ප්‍රථමාධාර දැනුම. ඒ කියන්නේ හැමෝගෙම මේ නිය අගට ගන්නට. ඒ කියන්නේ අපිට හදිසි අනතුරක් වුණොත් හදිසි රෝගයක් වුණොත් විනාඩි කිහිපයක් ඇතුළත තමයි අපිට පියවරක් ගන්නට තියෙන්නේ. ඉතින් ප්‍රථමාධාර නොදන්න කෙනෙකුට මේ ඇප් එක හරහා ප්‍රථමාධාර පිළිබඳ අවශ්‍ය දැනුම ගන්නට පුළුවනි. ඔබට මම හිතන්නේ Play Store ගිහිල්ලා IFRC First Aid කියන එක තමයි අපේ සර්ච් කරන්නට ඕනේ. සර්ච් කරන්න ඕනේ කොහොමද? IFRC First Aid
කියලා අපිට සර්ච් කළාට IFRC. RC International Federation of Red Cross and Red Crescent Societies කියන එකේ ෂෝට් නේම් එක. ඒ ෆස්ට් ඒඩ් කියන එක යොදාගත්තට පස්සේ ඔබට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවනි. එතනින් පස්සේ ඔබට මෙන්න මේ ආකාරයේ ඇප් එකක් ඔබේ ජංගම දුරකථනයේ තිරය මතට ගන්නට පුළුවනි. අපිට පුළුවන් නම් සමීප රුපියක් ලබගෙන අපිට කොමුණත් දැන් IFRC First Aid කියලා ටයිප් කරලා ඔබට පුළුවන් Google Play Store, Apple iStore හරහා මේ දේ බාගත කරගන්න. මේ ඇප් එක තුලින් මොනවද සිද්ධ වෙන්නේ ශාමලි මහත්මිය? මොන වගේ දේක්ද අපිට කරගන්න පුළුවන්? ඇත්තට මේ ඇප් එකේ සියලුම ප්‍රථමාධාර අවශ්‍යතාවයක් සිදුවන සියලු අනතුරු සහ රෝගී අවස්ථාවන් පිළිබඳ අපි දීර්ඝ විස්තරයක් වීඩියෝ සහිතව තියෙනවා. දැන් ඇත්තටම අපිට පෙන්න ගන්නට හැකියාවක් තියෙනවා නම් ඔබට මේ දකින්නට මම හිතන්නේ වැදගත් වෙවි. අපි මහජනතාවට ආරාධනා කරමු අපි අර කලින් කිව්ව විදිහටම IFRC First Aid කියලා ටයිප් කරලා ඔබට පුළුවන් සර්ච් කරන්න. සර්ච් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් බාගත කරගන්න හැකියාව තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. අපි සැකවින් කියමු කොහොමද මොනවද තියෙන්නේ කියලා. එතන මේ ඇප් එකේ මම ඔබට කලින් සඳහන් කළ හදිසි අනතුරු සඳහා ලේ ගැලීම්, උගුරේ සිරවීම, ඒතකොට දියේ ගිලීම්, හෘදයාබාධ මෙන්න මේ වගේ අපිට ප්‍රථමාධාර අවශ්‍ය වන සෑම අවස්ථාවක්ම පිලිස්සීම්, සර්ප දෂ්ටනය ආදී සියලුම හදිසි අනතුරු අවස්ථා සඳහා අප ක්‍රියා කළ යුතු ආකාරය අප ලබා දිය යුතු ප්‍රථමාධාර පිළිබඳ වීඩියෝ සහිතව දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රථමාධාර පමණක් නොවේ ආපදා කළමනාකරණයට අවශ්‍ය විවිධ ආපදා අවස්ථාවන් සඳහා අප සූදානම් විය යුතු ආකාරය පිළිබඳ දැනුවත් වීම, වසංගත තත්ත්වයන්, COVID-19, ඉබෝලා මෙන්න මේ වගේ අපේ ලෝකයේ පවතින විවිධ වසංගත අවස්ථාවන් සම්බන්ධව දැනුවත් කිරීමක් මේ ඇප් එක හරහා ලබා ගන්නට පුළුවන්. අර සරලව කිව්වොත් එහෙම කෙනෙක් දන්නේ නැත්නම් කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්නේ කොහොමද කියලා වීඩියෝවක් බලලා ඒ දේ ගැන ඉගෙන ගන්නට පුළුවන්. අතන මේ ඇප් එක සඳහා කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. ඒකත් අපි කියන්නට ඕනේ නොමිලේ තමයි මේ ඇප් එක ඔබට ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඇප් එක අද සිට මා හිතන ඔබේ ජංගම දුරකථනයට ඔබට ලබා ගන්නට පුළුවන් වේවි. එයින් අපි බලාපොරොත්තු වෙන රටකුරු සමාජයේ විදිහට මොකද අපේ කරුණක් තියෙනවා නජිත් අපි දකිනවා දහස් ගණනක් ජීවිත ප්‍රථමාධාරයක් නැතුව කාලේ මිය යනවා. මෙන්න මේ தත්ත්වය වළක්වා ගන්නට මේ ඇප් එක යම්කිසි පිටුහලක් වේවි. ඊටාම දියුණු ගිලන් රථ සේවාවක් පවතින රටක පවා ගිලන් රථයක් ළඟාවන්නට යම්කිසි කාලයක් අවශ්‍ය වෙනවා. ඒකට රෝගියෙක් බේර ගන්නට අපිට තියෙන්නේ උපරිම විනාඩි 10ක විතර කාලයක් තමයි හුස්ම නොගන්නා රෝගියෙකු. ඉතින් ඒ සඳහා යමක් කළ හැකිනම් ඒක තමයි ප්‍රථමාධාරයේ අවශ්‍යතාවය. රටකුරු සමාජයේ විදිහට අප බලාපොරොත්තු වෙන්නේ ඒ දැනුම මහ ජනතාව අතරට යන්නට. ඉතින් කොහොමද දැන් මේ ජනතාව දැනුවත්ද මේ ප්‍රථමාධාර පිළිබඳව? කොයි වගේ තැනකද අපේ රටේ ජනතාව ඉන්නේ? අතරම අපේ රටේ ජනතාවගේ දැනුවත් වීම සම්බන්ධයෙන් යම්කිසි කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. හේතුව තමයි අපේ රටේ 2% වගේ වූ ජනතාවක් තමයි ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව ලැබලා තියෙන්නේ. මේ තත්ත්වය දියුණු රටක් එක්කලා බලනකොට ගොඩක් වෙනස්. දියුණු රටක 90%ක් 95%ක් වගේ පිරිසක් ප්‍රථමාධාර පිළිබඳ දැනුවත්. ඉතින් මෙන්න මේ 2% ප්‍රමාණය තව පොඩ්ඩක් වැඩි කර ගන්නට තමයි රටකුරු සමාජයේ අපේ උත්සාහය. හොඳයි. මොන හරි යෝජනා තියෙනවද මේ විදිහට වැඩි දියුණු කරන්න? අනිවාර්යයෙන්ම නැචිත්. මොකද මේ ප්‍රථමාධාර නොමැතිකම නිසා සිදුවන අනතුරු නිසා දවසකට 28 දෙනෙක් විතර ලංකාවේ මිය යනවා. එතකොට මේ තත්ත්වය වාර්ෂිකව 1,40,000ක් 1,50,000ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මෙන්න මේක වළක්වා ගන්න පුළුවන් යම් යම් අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ පිරිසට වැඩිපුර ප්‍රථමාධාර දැනුමක් දෙන්නට ඕනේ. ඒ නිසා අපි විවිධ දේවල් යෝජනා කරනවා. එකක් තමයි පාසල් දරුවන් පාසල් පෙළ පොතට හෝ පාසල් දරුවන්ට ප්‍රථමාධාර අධ්‍යාපනය අත්‍යවශ්‍ය කරගන්නට පුළුවන් වුණොත් ඊළඟ පරම්පරාව ප්‍රථමාධාර දැනුමකුත් එක්කලා තමයි සමාජගත වෙන්නේ. ඉතින් එහි වටිනාකමක් තියෙනවා. අපි ඒක යෝජනා කරනවා. ඒ වගේම තමයි රියදුරු බලපත්‍රය ලබා ගන්නා පිරිස සහ රියදුරු බලපත්‍රය අලුත් කර ගන්නා පිරිස. එතන මම මේ ප්‍රථමාධාර කට්ටලේ රැගෙන ආවෙත් ඒ නිසාමයි. එක්වරක් අපි ප්‍රථමාධාර පුහුණුව කළ ත්‍රිරෝධ රථ රියදුරන්ට පාසල් බස් රථ රියදුරන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඉතින් ඒක හරි සාර්ථක වුණා. මොකද ඕනෑම හදිසි අනතුරකදී මහමග ඉන්නේ මේ කණ්ඩායම. මෙතනට අපි එකතු කරගත් අපේ රථවාහන පොලිස් නිලධාරී මහත්මිය.
ඔවුන්ට ප්‍රථමාධාර පුහුණුව අවසානයේදී අපි මෙවැනි ප්‍රථමාධාර කට්ටලයක් ඒ විතරක්ම නෙමෙයි ඔවුන්ට අපි ලබා දුන්නා මෙන්න මෙවැනි ප්‍රථමාධාර අත්පොතක්. මේ ප්‍රථමාධාර අත්පොත සහ ප්‍රථමාධාර කට්ටලය තමයි අපි ඔවුන්ට ලබා දුන්නේ. මේ ප්‍රථමාධාර අත්පොතෙහි යම් යම් ප්‍රථමාධාර ක්‍රමශිල්ප ඇතුළත් මම හිතන්නේ පුහුණුවෙන් අපිට යම් කිසි ප්‍රමාණයක් අමතක වෙනවා නම් මේ පරිහරණය කිරීම තුළින් නැවත අපිට ආවර්ජනය කරගන්නට පුළුවන්. ඉතින් මේ ත්‍රිරෝද රියදුරන් සඳහා අපි කළ ප්‍රථමාධාර වැඩසටහන අතරම අතිශය මේ සාර්ථක වුණා සහ ඒ සඳහා ගොඩක් ප්‍රතිචාර ලැබුණා අපිට. ඔබ විශ්වාස කරාවිද මම දන්නේ නැහැ නජිත්. සමහර ත්‍රිරෝද රියදුරන් ජාතික මූලස්ථානයට කතා කරලා කිව්වා ඔවුන්ට මහමගදී හමු වුණ රෝගීන් වෙනදා වගේ මේ තුවාල රෝගියෙක් හම්බුනොත් ඔවුන් රුධිර වහනය කළමනාකරණය කරලා තමයි ත්‍රිරෝද රථයට ගොඩ කරගෙන තියෙන්නේ. මේ කොන්ද කැඩුණු අස්ථි අනතුරක් තිබුණ කෙනෙක් ඔවුන් මේ අපි දන්නවා ලෑල්ලක තියලා ක්‍රමානුකූලව තමයි ප්‍රවාහනය කරලා තිබුණේ. මේ දේවල් අපිට කෝල් කරලා කිව්වා ශාඛාවලට ගිහින් කියලා තිබුණා. ඉතින් ප්‍රථමාධාර උපදේශකවරුන්ට හමු වෙලා කියලා තිබුණා. ඒ වගේ ලොකු මේ ප්‍රතිචාර ලැබුණා. හොඳ අවසාන වශයෙන් දැනගන්න කැමති ඔබතුමීගෙන් දැන් කෙනෙක් කැමති ඔබතුමීලගේ සංවිධානයට ඇවිල්ලා පුහුණුවක් ලබන්න නැත්නම් මේ ගැන දැනුවත් වෙන්න කොහොමද පුළුවන් අපිට ඉක්මනටම කියන්න කොහොමද පුළුවන් කියලා? ඇත්තටම මම ඔබට මුලින් සඳහන් කළා ශාඛා 25ක් පුරා අපේ ප්‍රථමාධාර රතුකුරු සමාජය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ඕනෑම ශාඛාවකින් ප්‍රථමාධාර පුහුණුවීම් වැඩසටහන් ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ හැම ශාඛාවක්ම ප්‍රථමාධාර වැඩසටහන් සිදු කරනවා. ඊට අමතරව ජාතික මූලස්ථානය ශ්‍රීමත් අනගාരിക දරුණුපාල මාවත කොළඹ 7 කියන ස්ථානයේ තමයි පිහිටලා තියෙන්නේ. මේ ස්ථානයෙන් අපි අවශ්‍ය සම්බන්ධීකරණය කරනවා. ඉතින් විවිධ කණ්ඩායම් සඳහා ප්‍රථමාධාර පුහුණුවීම් ලබා දෙනවා. හොඳයි. ඒ විදිහට හැකියාව තියෙනවා සම්බන්ධ වෙන්න ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමගින් ඒ වගේ මතක් කරන්න ඔබට පුළුවන් ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ වෙබ් පිටුවට ගිහිලා අද දවසේ මේ තියෙන වෙබිනාර් නැත්නම් අන්තර්ජාලය හරහා අද දවසේ සිද්ධ වෙන වැඩසටහන් සමගින් සම්බන්ධ වෙන්නටත් ඔබට හැකියාව තියෙනවා. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ලෝක ප්‍රථමාධාර දිනය ඒ වෙනුවෙන් දැනුවත් කිරීමට පැමිණි ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සහකාර කළමනාකරු ප්‍රථමාධාර ශ්‍යාමලී රත්නකුමාරි මහත්මිය ඔබතුමීට බෙහෙවින් ස්තුතියි අපිත් එක්ක ඉඳුණාට බොහොම සුළු කාලයකදී ලොකු දැනුමක් ලබා ගත්තා කියලා අපිට විශ්වාසය තියෙනවා. අපි තවදුරටත් ඉදිරියේදීත් ඔබතුමිය සම්බන්ධ කරගමින් මේ පිළිබඳව කතා කරන්න සූදානම්. එහෙමනම් අපි අදට ඔබේ නිවසින් සමුගන්න සූදානම් වෙන්නේ. අදට සමුගතත් හරියටම හෙට උදේ 6ට අපි එනවා ඔබ මුණ ගැහෙන්න. ගිහින් එන්න. සුබ දවසක්.